ප්‍රනිතස් ටෙක් ෂෝ එකකින් තියෙන තවත් ඉන්ටරෙස්ටිං වලින් සුපිරි වීඩියෝ එකකට ඔයගොල්ලෝ හැමදේම ස්වාගතයෙන් පිළිගන්නවා. ඉතින් මම අද ඔයගොල්ලොත් එක්ක කතා කරන්න යන්නේ evolution of transistors ගැන. ඒ කියන්නේ ට්‍රාන්සිස්ටර් වල විකාශනය ගැන. අතීතයේ ඉඳන් කොහොමද ට්‍රාන්සිස්ටර් පැවතගෙන ආවේ කියන වීඩියෝ එක තමයි අද මම ඔයගොල්ලන්ට කියන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම හිතුවා මේ වීඩියෝ එක තවත් පොඩ්ඩක් වෙනස් කරන්න ඕනේ කියලා. ඉතින් ඒ වෙනස විදිහට මම අද කරනවා. ඔයගොල්ලන්ට මම අද ප්‍රශ්නයක් නගනවා. ඉතින් මේ ප්‍රශ්නෙට අදාළ පිළිතුරු පළවෙනි දින කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් එකක් දාන්න විතරයි දෙන්නේ. ඒ කමෙන්ට් දාන දෙන්නෙකුට මම රුපියල් 50ක රීලෝඩ් දෙකක් ලබා දෙනවා. දාන්න විතරයි දෙන්නේ. ඉතින් ඒ පිළිතුරත් මම මේ අද කතා කරන වීඩියෝ එකේම තියෙනවා. ඉතින් මේ ප්‍රශ්නේ තමයි කවුරුන් විසින්ද ප්‍රථම සංදි ට්‍රාන්සිස්ටර් නැත්නම් ජංක්ෂන් ට්‍රාන්සිස්ටර් සොයාගත්තේ සහ එම ට්‍රාන්සිස්ටර් සොයාගත් වසර කුමක්ද? ආපහු මම කියන්න කවුරුන් විසින්ද ප්‍රථම සංදි ට්‍රාන්සිස්ටර් නැත්නම් ජංක්ෂන් ට්‍රාන්සිස්ටර් සොයාගත්තේ ඔහුගේ නම සඳහන් කරලා එයා සොයාගත් වසර සඳහන් කරන්න විතරයි තියෙන්නේ. ඉතින් ඒකට අදාළ පිළිතුර පළවෙනි දින කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් එකක් දාන්න. අදාළ පිළිතුරක් තියෙනවා මම මේ දැන් කරන වීඩියෝ එකේ. ඉතින් දෙන්නෙකුට රුපියල් 50ක රීලෝඩ් දෙකක් ගන්න විතරයි තියෙන්නේ. කමෙන්ට් දාන්න රීලෝඩ් දිනා ගන්න. ඉතින් මම අද ඔයගොල්ලොත් එක්ක කතා කරන්න යන්නේ evolution of transistors ගැන. නැත්නම් ට්‍රාන්සිස්ටර් වල විකාශනය ගැන. ඉතින් මේ evolution of transistor නැත්නම් ට්‍රාන්සිස්ටර් විකාශනය ගැන කතා කරනකොට අපි ඉස්සෙල්ලාම බලන්න ඕනේ ට්‍රාන්සිස්ටර් වලට ඉස්සෙල්ලා මේ ට්‍රාන්සිස්ටර් වල කාර්ය කරපු උපාංග මොනවාද කියලා. දැන් ඕගොල්ලන්ට මෙතන පේනවා ඇති glass tube වගේක් තියෙනවා. ඉතින් මේවා තමයි මේ ට්‍රාන්සිස්ටර් වල වේල පහ කියන්නේ ට්‍රාන්සිස්ටර් වලට සමාන කාර්යයක් ඉටු කරේ මේ ට්‍රාන්සිස්ටර් වෙනුවට වේල පහ කියන්නේ ට්‍රාන්සිස්ටර් බී වෙන්න ඉස්සෙල්ලා කාලේ මේගොල්ලෝ තමයි ඒ වෙනුවට කටයුතු කරේ. ඉතින් මේගොල්ලෝගේ නම තමයි vacuum tubes. ඉතින් ඕගොල්ලෝ වෙන දැක ගන්න පුළුවන් මේ විද්‍යාඥයෝ අල්ලගෙන ඉන්නවා මෙතන. ඒ vacuum tube එකක්. එතකොට මේ තියෙන පරණ රේඩියෝ එක vacuum tube දාලා හදපු සර්කිට් එකක තියෙනවා. ඔයගොල්ලෝ දැක ගන්න පුළුවන්. ඉතින් මේ vacuum tube එක කියන්නේ ට්‍රාන්සිස්ටර් සොයා ගැනීමට පෙර ට්‍රාන්සිස්ටරේ කාර්යය නිරත වෙලා හිටපු ට්‍රාන්සිස්ටරේ මුතුන් මිත්තා. ඉතින් මේ පස්සේ කාලෙකදී කියන්නේ මේ දිගින් දිගට ඉස්සරහට එනකොට මේ අපිට මේ පේන මේ vacuum tubes භාවිතා කරන එක නතර කරන්න ඕනේ කියලා විද්‍යාඥයන් විසින් තීරණය කරලා මේකට කටයුතු කරා. මොකද මේ වැල් වලින් කියන්නේ මේ vacuum tubes වලින් පරිපතේට ඒ කියන්නේ සර්කිට් වලට කියන්නේ මේක දාලා තියෙන සර්කිට් වලට විශාල වශයෙන් හානි සිද්ධ වෙන්න පටන් ගත්ත හින්දා මේ වලින් මේවා අයින් කරන්න ඕනේ කියලා මේගොල්ලෝ තීරණය කළා. ඉතින් මේකේ ගත්තොත් හානි කියන්නේ මේකෙන් සිදුවෙන හානි ගැන කතා කරොත් ඔයගොල්ලෝ පේන ඇති මේ හැම එකක්ම හදලා තියෙන වීදුරු වලින්. ඉතින් මේ වීදුරු වලට දරා ගැනීම උෂ්ණත්වයක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා හැම මොකක් හරි උපාංගයක්ම ක්‍රියාත්මක වෙනකොට රත් වෙනවා. ඉතින් මේ රත් වෙනකොට ඉතින් මේකත් රත් වෙනවා. ඒතකොට මේ වීදුරු වල දරා ගැනීම උෂ්ණත්ව ප්‍රමාණයක් තියෙනවා. ඒ උෂ්ණත්ව ප්‍රමාණය ඉක්මවා ගියාම මේ වීදුරුව පුපුරා යාමකට ලක් වෙනවා. ඉතින් මේ පුපුරා යාමේදී මේ වීදුරුව කොටස් වශයෙන් මේ සර්කිට් එක පුරාම විහිදෙනවා. ඉතින් මේ විහිදෙන පවර් එකට අර අනිත් ඒකේ වටේ තියෙන අනිත් කම්පොනන්ට්ස් වලට විශාල හානියක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ඒවා සර්කිට් එකට ඩැමේජ් කරන්න පුළුවන්. ඒ හින්දා මේවා අයින් කරලා දැම්මේ අන්න ඒ හේතුව එක් හේතුවක් හින්දා. අනිත් එක තමයි මේවල ආයු කාලය කෙටි. කියන්නේ අපි දන්නවා ට්‍රාන්සිස්ටර් එකක් ගත්තම ටික කාලයක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒකට රත් වුණාට කිසිම අවුලක් නැහැ. කියන්නේ ඒවට අපි හීට් සින්ක් එකක් වෙනම දානවා තාපාවශෝෂකයක්. එතකොට මේ වලට තාපාවශෝෂකයක් දාන්නේ මොකද මේක කෙලින්ම ටියුබ් එක ඇතුලේ තමයි තියෙන්නේ. ඉතින් ඒ හින්දා මේ වලට දාන්න බෑ. ඉතින් මේ වල ආයු කාලය කෙටි. අනිත් එක තමයි මේක සක්‍රිය තත්ත්වයටපත් වෙන්න දිගු කාලයක් යනවා. කියන්නේ මේක අපි වෝල්ටේජතාවයක් ලබා දුන්නා මේක ඇක්ටිව් මට්ටමට එන්න. කියන්නේ ඔන් වෙන්න කාලය ටිකක් ගත වෙනවා. ඉතින් ඒ හින්දාත් මේක අයින් කරලා දැම්මා කියලා කියනවා.
ඉතින් මෙයා තමයි ට්‍රාන්සිස්ටර්ට ඉස්සෙල්ලා ට්‍රාන්සිස්ටර් බිහි වෙන්න ඉස්සෙල්ලා ට්‍රාන්සිස්ටර් වල කාර්ය කරපු එක්කෙනා. ඉතින් දෙවනියට මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න කියන ට්‍රාන්සිස්ටර් වල අතීත කතාව. මේ ට්‍රාන්සිස්ටර් අතීත කතාව ගත්තොත් 1947 තමයි ලෝකයේ ප්‍රථම ට්‍රාන්සිස්ටරේ වන මේ ලක්ෂ ස්පර්ශ ට්‍රාන්සිස්ටර්. මෙන්න මේ ලක්ෂ ස්පර්ශ ට්‍රාන්සිස්ටරේට කියනවා අපි නම මේ ඉංග්‍රීසි වලින් කියන්නේ point contact transistor එක. එතකොට මේකේ ලක්ෂ ස්පර්ශ ට්‍රාන්සිස්ටර් point contact transistorේ වෝල්ට් බ්‍රැටේන් කියන විද්‍යාඥයාගේ උදව්වෙන් තමයි මේ ජෝන් බාඩින් කියන විද්‍යාඥයා විසින් නිපදවනු ලැබුවා. කියන්නේ දැන් මෙතනදී වෝල්ට් බ්‍රැටේන් කියන විද්‍යාඥයාගේ උදව්ව ඇතුව තමයි මේ ජෝන් මේ බාඩින් කියන මේ විද්‍යාඥයා මේ පළවෙනි ට්‍රාන්සිස්ටරේ නිපදෙව්වේ. ඉතින් ඔයගොල්ලෝ මෙතන දැක ගන්න පුළුවන් මේ විද්‍යාඥයෝ ඉන්නවා මෙතන මම ඒගොල්ලෝගේ ෆොටෝ එකක් මේ අයිනේ දාලා තියෙනවා. ඉතින් මේක හැදුවේ ජර්මේනියම් පලිගුවකින් වගේම රන් තීරු කීපයක් උපකාරීත් තියෙන. ඒ වුණාට මේක පළවෙනි එක කියලා කියන්නේ මොකද මේක ට්‍රාන්සිස්ටරයක් වගේ පෙනුමක් නැති හින්දා. ඒ හින්දා මේක ට්‍රාන්සිස්ටරේ ආකෘතිය කියන ප්‍රථම ආකෘතිය කියලා තමයි හඳුන්වන්නේ. ඊපස්සේ 1948 අපේ ලංකාවට නිදහස ලැබුණු අවුරුද්දේ ටයිප් A නමින් ට්‍රාන්සිස්ටරයක් නිපදෙව්වා. හැබැයි මේ ට්‍රාන්සිස්ටරේ තවත් ඒ කියන්නේ වැඩි දියුණු කරපු ලක්ෂ ස්පර්ශ ට්‍රාන්සිස්ටරයක්. ඒ කියන්නේ මේක මේ අර ඉස්සෙල්ලා ට්‍රාන්සිස්ටරේම වගේ කියන්නේ ප්‍රථමයෙන්ම හදපු ට්‍රාන්සිස්ටරේම වැඩි දියුණු කරලා තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් ඒකත් එච්චර සාර්ථක තත්ත්වයට පත් වෙච්ච නැති හින්දා ඊපස්සේ අපෝ 1951 තමයි හරි ට්‍රාන්සිස්ටරේ හැදෙන්නේ. ඒතකොට 1951 ප්‍රථම වරට විලියම් ෂොක්ලි කියන විද්‍යාඥයා විසින් තමයි මේ සංධි ට්‍රාන්සිස්ටරේ ජංක්ෂන් ට්‍රාන්සිස්ටරේ නිපදවන්නේ. ඔයගොල්ලෝ දන්නවා ට්‍රාන්සිස්ටර් වර්ග දෙකක් තියෙනවා. බයිපෝලර් ජංක්ෂන් ඒ වගේම ෆෙට් ට්‍රාන්සිස්ටර්. එතකොට බයිපෝලර් ජංක්ෂන් ට්‍රාන්සිස්ටර් කියන්නේ BJT, FET. එතකොට FET කියන්නේ ෆීල්ඩ් ඉෆෙක්ට් ට්‍රාන්සිස්ටර්. ඒ කියන්නේ ක්ෂේත්‍රඵල ට්‍රාන්සිස්ටරේ. එතකොට මෙතනදී බයිපෝලර් ජංක්ෂන් ට්‍රාන්සිස්ටර් කියන්නේ ජංක්ෂන් ට්‍රාන්සිස්ටර් නිපදවන්න පටන් ගත්තේ විලියම් ෂොක්ලි තමයි. එතකොට මෙයා හදන්නේ මේ හැම එකක්ම ජර්මනියම් වලින්. ඉතින් ඔයගොල්ලෝ දන්නවා පළවෙනිටම ලෝකේ පළවෙනිටම ට්‍රාන්සිස්ටර් නිපදවන්න ගත්තේ ජර්මනියම්. පස්සේ තමයි අර ප්‍රශ්නයක් වෙලා ඒකෙන් ප්‍රතිස්ථාපනය වෙනවා සිලිකන් වලින් සියලුම ට්‍රාන්සිස්ටර්. ඒක ගැන මම පල්ලෙහිදී කතා කරනවා. එතකොට 1956 දී 6 ඉඳන් 1958 වෙනකම් ඒ අවුරුදු දෙක ඇතුළත තාක්ෂණයේ දියුණුව එක්කම ට්‍රාන්සිස්ටර් නිෂ්පාදනය පුළුල් වුණා. ඒ පුළුල් වීමත් එක්ක ට්‍රාන්සිස්ටර් දෙකක් බිහි වෙනවා. එකක් මෙසා ට්‍රාන්සිස්ටරයි. මේකට මෙසා කියලා දාලා දෙන්නේ ස්පැනිෂ් වර්ඩ් එකක් විදිහට. මේක ස්පැනිෂ් විද්‍යාඥයින් විසින් තමයි මේක මේ ට්‍රාන්සිස්ටර් හොයාගෙන තියෙන්නේ. ඊට පස්සේ ෆෙයාචයිල්ඩ් කියන විද්‍යාඥයාගේ මේ PN සංදි ආකෘතියෙන් නිර්මාණය කරපු ප්ලෑනර් කියන ට්‍රාන්සිස්ටරේත් ඒ කාලෙදී බිහි වුණා. එතකොට ආපහු 1958 දී මේ අපේ උඩ හදපු 1948 ඉඳන් 1958 වෙනකන් හදපු සියලුම ට්‍රාන්සිස්ටර් භාවිතයේදී ඒගොල්ලෝ අර පණින්ටම ඒගොල්ලෝ දන්නේ නැහැ නේ මේකට හීට් සිංක් එකක් දාන්නේ කියලා. ඉතින් මේවා පණින්ටම අර ආකෘති විදියට හැදුවට ඉතින් මේවා මේගොල්ලෝ පාවිච්චි කරන්න ගත්තම මේවා වැඩ කරේ නැතුව ගියා. ඉතින් මොකද වුනේ එකකින් මේකේ රස්නේ කියන්නේ මේ පෙරබිහු ජර්මනියම් ට්‍රාන්සිස්ටර් උෂ්ණත්වයෙන් හින්දා හානි වෙන්න පටන් ගත්තා. ඉතින් මේ උෂ්ණත්වයෙන් හින්දා හානි වෙන්න පටන් ගත්ත හින්දා මේ හැම ට්‍රාන්සිස්ටරයක්ම සෙමි කන්ඩක්ටර් එකක් වෙන කියන්නේ අර්ධ සන්නායකයක් වෙන සිලිකන් කියන ද්‍රව්‍යයෙන් ප්‍රතිස්ථාපනය කරලා නැවත හැදුවා ඒවා. මොකද ජර්මනියම් වල උෂ්ණත්වය වැඩි වෙන හින්දා සිලිකන් වලින් ඉක්මනට ඒගොල්ලෝ මේවා නැවත වතාවක් හැදුවා. 1958 අවසාන වෙනකොට මේක හදලා ඉවරයි. ඊපස්සේ 1960 වෙනකොට මේගොල්ලෝ විශාල පිම්මක් පැනලා ක්ෂේත්‍රඵල ට්‍රාන්සිස්ටර් නැත්නම් ෆීල්ඩ් ඉෆෙක්ට් ට්‍රාන්සිස්ටර් නැත්නම් FET. ඔයගොල්ලෝ දන්නවා BJT, FET කියන ට්‍රාන්සිස්ටරේ හොයාගත්තා. ඉතින් මේ FET දන්නවා FET කොටස් දෙකයි JFET අනිත් එක MOSFET. එතකොට MOSFET කියන ට්‍රාන්සිස්ටර් අපේ වර්තමානයේ වෙලද පොලේ අපිට දැක ගන්න පුළුවන්. ඊපස්සේ ඔයගොල්ලෝ බලන්න මම මේ PN සංදියක් මොකටද මෙතෙන්ට ඇදලා ගත්තේ කියලා. ඔයගොල්ලෝ දන්නවා ට්‍රාන්සිස්ටර් ගත්තම PN සංදි දෙකක් එකට එකතු වෙලා තමයි මේ ට්‍රාන්සිස්ටර් හැදිලා තියෙන්නේ. ඉතින් මේ ට්‍රාන්සිස්ටරේ ඩයෝඩ්
ඩයෝඩ් දෙකක් එකතු වෙලා තමයි හැදලා තියෙන්නේ. ඉතින් ඩයෝඩ් එකේ ධන ඍණ අඳුර ගත්තොත් අපිට මේ ට්‍රාන්සිස්ටරේ කොහොමද ට්‍රාන්සිස්ටරේ මේ අග්‍ර හඳුනා ගැනීම අපිට ගොඩාක් ලේසි වෙනවා. මේ PN සංදියක් කියලා කියන්නේ එක් අර්ධ සංනායකයක් තුල, කියන්නේ එක සෙමිකන්ඩක්ටර් එකක් තුල තවත් සෙමිකන්ඩක්ටර් දෙකක් වෙන, කියන්නේ තවත් සෙමිකන්ඩක්ටර් කියන්නේ මේ තවත් අර්ධ සංනායක දෙකක් වෙන P type කියලා. කියන්නේ P සහ N කියන type වෙන මායමක් නැත්තම් අතුරු මුන්නතක් තමයි මේ PN සංදියක් කියලා හඳුන්වන්නේ. දැන් ඔයගොල්ලෝ පුළුවන් මෙතන දැකගන්න මේ P කියන තව අර්ධ සංනායකයක්, මේ තියෙන්නේ තව N කියලා අර්ධ සංනායකයක්. ඊට පස්සේ මේ දෙක වෙනවනම් මායිම නැත්තම් මේකේ අතුරු මුනද තමයි මේ PN සංදියක් කියලා හඳුන්වන්නේ. එතකොට මේකේ ඇනෝඩ් කැතෝඩ් හොයාගත්තොත් අපිට මේ ට්‍රාන්සිස්ටරේ හැදෙනකොට ට්‍රාන්සිස්ටරේ හොයාගන්න පුළුවන් අපිට පින් අවුට් මොනවාද කියලා හරියටම. එතකොට මෙතන ඇනෝඩ් කියන්නේ ධන පැත්ත, කැතෝඩ් කියන්නේ ඍණ පැත්ත. එතකොට මේකේ ඇනෝඩ් පැත්තේ තමයි P type එකේ තියෙන්නේ. P තියෙන්නේ ඇනෝඩ් පැත්තේ. එතකොට N type එක තියෙන්නේ කැතෝඩ් පැත්තේ. එතකොට P type කියලා කියන්නේ ඕගොල්ලෝ හිතන්න මොකද මේ P type කියන්නේ? P කියලා කියන්නේ පොසිටිව් ධන පැත්ත. එතකොට ඇනෝඩ් කියන්නේ ධන පැත්ත. එතකොට N type කියන්නේ N කියන්නේ මොකද්ද කියලා හිතන්න. N කියන්නේ නෙගටිව්. නෙගටිව් කියන්නේ ඍණ. ඉතින් අපිට හොයාගන්න පුළුවන් ඇනෝඩ් කියන්නේ ධන, කැතෝඩ් කියන්නේ ඍණ. ඉතින් මොනවාද P type N type. ඉතින් ඕක අපිට හරියටම හදලා ඉතින් මේ විදිහට අපිට මේ ඩයෝඩ් දෙකක් එකට එකතු කරලා එක අග්‍ර දෙකක් එකට එක මූණ තියලා මේ විදිහට ට්‍රාන්සිස්ටර් හදාගන්න පුළුවන්. ඉතින් මෙතන තියෙනවා මෙම සංදි දෙකක් යොදාගෙන දිශා හා අග්‍ර මාරු කරලා ට්‍රාන්සිස්ටර් පාත ආකාරයෙන් හදාගන්න පුළුවන්. ඉතින් මෙතන තියෙන්නේ මේ මොනවාද බයිපෝලර් ජංක්ෂන් ට්‍රාන්සිස්ටර් වර්ග දෙකක්, NPN සහ PNP. එතකොට මේ ට්‍රාන්සිස්ටර් දෙකේ දිශා හා අග්‍ර මාරු කරන විදිහට තමයි මේ NPN සහ PNP හැසිරෙන්නේ. ඒක කතා කරනවා මෙන්න මෙතනදී. එතකොට ඒක ගැන අපි ඉස්සරහ කතා කරනවා. අපි ඉස්සෙල්ලම මුලට කියන්නේ ඊළඟට යන්න. ඊට ට්‍රාන්සිස්ටර් කියන්නේ ට්‍රාන්සිස්ටර් වලට ඔන්න දැන් ආවා. ඔක් ගොඩක් කට්ටිය කියනවා ට්‍රාන්සිස්ටර් අපි මම මේක කරනවා ට්‍රාන්සිස්ටර් රින් මම අර ප්‍රොජෙක්ට් එක හදනවා. ඉතින් ගොඩක් කට්ටිය දන්න ට්‍රාන්සිස්ටර් වචනේ පාවිච්චි කරාට ට්‍රාන්සිස්ටර් කියන එකේ තේරුම ට්‍රාන්සිස්ටර් වචනේ හැදෙන්නේ කොහොමද කියලා දන්නේ. ට්‍රාන්සිස්ටර් වචනේ හැදෙන්නේ ට්‍රාන්ස්ෆර් රෙසිස්ටර්. ඒ කියන්නේ හුවමාරු. ට්‍රාන්ස්ෆර් කියන්නේ හුවමාරු, රෙසිස්ටර් කියන්නේ ප්‍රතිරෝධය. හුවමාරු ප්‍රතිරෝධය. එතකොට ට්‍රාන්සිස්ටර් ඇතුළත සිදු වෙන්නේ ප්‍රතිරෝධය හුවමාරු වීමකි. ඉතින් මේ ඕන දේවල් තියෙනවා ඕගොල්ලෝ පුළුවන් ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා තියාගන්න. ඉතින් ට්‍රාන්සිස්ටර් කියලා කියන්නේ විද්‍යුත් සංඥා හා විදුලි බලය විස්තරණය කිරීමට හෝ මාරු කිරීමට භාවිත කරන අර්ධ සංනායක උපකරණයක්. ඒ කියන්නේ විද්‍යුත් සංඥාවක් හා විදුලි බලය. ඔයගොල්ලෝ දන්නවා ට්‍රාන්සිස්ටර් එකට ධන කට්ටිය ඉන්නවා, නොදන්න කට්ටියක් ඉන්නවා. ට්‍රාන්සිස්ටර් එකට පොඩි ධාරාවක් ලබා දුන්නාම මේකේ අපිට අවුට්පුට් එක විදිහට කෙලින්ම අපිට ගන්න පුළුවන් හොඳ විවෘත, ඒ කියන්නේ හොඳ විස්තරණය වෙච්ච විදුලි බලයක්. නැත්නම් අපිට විද්‍යුත් සංඥාවක් ගන්න පුළුවන්. කියන්නේ අපි වෝල්ට් 0.9ක නෑ 3 වෝල්ට් වල ඉන්පුට් එකක් දුන්නම අපිට අවුට්පුට් එක විදිහට වෝල්ට් 6ක 7ක ව්‍යාපර ගානක විදිහට එකක් ගන්න පුළුවන් විදිහට නිකන් උදාහරණයකට තියාගන්නකො ඔයගොල්ලෝ. එතකොට මේ ට්‍රාන්සිස්ටර් වර්ග දෙකකට බෙදෙනවා කියලා කිව්වම මම මෙතනදිත් වෙන් කරලා තියෙනවා. ඉතින් BJT, FET, BJT කියන්නේ බයිපෝලර් ජංක්ෂන් ට්‍රාන්සිස්ටර්, FET කියන්නේ ෆී ඉෆෙක්ට් ට්‍රාන්සිස්ටර්. එතකොට BJT බයිපෝලර් ජංක්ෂන් ට්‍රාන්සිස්ටර් දෙකකට බෙදෙනවා, සිලිකන් ට්‍රාන්සිස්ටර්, ජර්මනියම් ට්‍රාන්සිස්ටර්. ඊපස්සේ FET ට්‍රාන්සිස්ටර් දෙකකට බෙදෙනවා, JFET, MOSFET. ඒතකොට මේ හතරත් මේ දෙකකට බෙදෙනවා. දෙක කැඩෙනවා. සිලිකන් එකත් NPN සහ PNP, ජර්මනියම් එකත් PNP සහ NPN, JFET එකත් PNP සහ NPN, MOSFET එකත් PNP සහ NPN. මේ විදිහට මේ හතරම මේ විදිහට ගන්න. මොකද මම ඒක දැම්මේ නැත්නම් මම වේලපාව ඕගොල්ලන්ට ඒක කියලා දෙන්න නැති හින්දා. දැන් තමයි ඒක කියන්නේ. ඉතින් බලන්න මෙතනදී ඔන්න ඩයෝඩ් දෙකක් ඩයෝඩ් දන්නවා. ඩයෝඩ් එකේ ඩයෝඩ් එකක් ගත්තම ඩයෝඩ් එකේ පැති දෙකයි තියෙන්නේ. ඉතින් මේ පැති දෙක ඩයෝඩ් දෙකක් අරගෙන
ඩයෝඩ් වල සමාන පැති දෙකක් එකට එකතු කරලා පස්සේ ඔන්න දැන් හැදිලා තිනවා ට්‍රාන්සිස්ටරයක්. එතකොට මේකේ එකතු වෙන පැත්ත, ඒ කියන්නේ සමාන පැති දෙක අපි කියනවා B බේස් එක පාදම කියලා කියනවා. ඊට පස්සේ මේක බලන්න මේ ඩයෝඩ් එකේ PN සංදී බලන්න P පොසිටිව් ඇනෝඩ් පැත්ත ධන පැත්ත ඇවිල්ලා තින්නේ ධන පැති දෙක තමයි එකට එකතු වෙලා තින්නේ මේ NPN එකේ. එතකොට P නේ. එතකොට මේ දෙක පොදුවෙන් අරගෙන කියන්නේ PP දෙකක් එනවා. ඒ P දෙකෙන් එකක් පොදුවේ අරගෙන මෙන්න මෙතනින් ඔන්න දාලා දෙනවා. ඔන්න P මැද්දට ආවා. ඊපස්සේ දෙපැත්තේ බලන්න ඍණ පැති දෙකනේ තියෙන්නේ. කියන්නේ නෙගටිව් පැති දෙකනේ මේ. එතකොට නෙගටිව් පැති දෙක තියෙනකොට මේක පොදුවේ දාන්න බැරි. දැන් මේක වෙන්ව තියෙන්නේ. එතකොට මොකද කරන්නේ? මේක මේ C පැත්තේ තියෙන n එකක් එක පැත්තකින් දානවා. E පැත්තේ දාන තියෙන නෙගටිව් පැත්තේ මේ සංකේතات ගන්නට n පැත්ත එක පැත්තකින් ඉතින් ඔන්න NPN හැදිලා. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ තේරෙන්නේ නැති කියලා. ඉතින් ඇනෝඩ් කැතෝඩ් ඔය ඉතින් හිතන්නකෝ. එතකොට මෙතන බලන්න. මේකේ ඔන්න දැන් අපි ධන පැති දෙක එකට එකතු කරලා ඔන්න B පැත්තට දීලා දිනවා. දැන් ඒක අනිත් පැත්ත හරවලා ධන පැති දෙක දෙපැත්තට දාලා ඔන්න ඍණ පැති දෙක එකට එකතු කරලා තියෙනවා. එතකොට බලන්න මේ ඍණ පැති දෙක එකට එකතු කළාම n දෙකක් තියෙනවා. කියන්නේ n පැති දෙකක් නෙමෙයි තියෙන්නේ මේ. n දෙකක් නේ තියෙන්නේ මේ. එතකොට මේ n දෙක එකතු කරලා ඒක n එකක් දානවා මැද්දට. ඊපස්සේ දෙපැත්තට විදිලා තියෙන්නේ පොසිටිව් පැති දෙකක්. ඊපස්සේ p දෙකක් දෙපැත්තෙන් දානවා. ඔන්න ට්‍රාන්සිස්ටරය හැදිලා. දැන් බලන්න මේ ට්‍රාන්සිස්ටර් දෙක හැදි මේ සංකේත විදිහට ට්‍රාන්සිස්ටරේ දැන් අර දෙක පොදුවෙන් සෙට් වෙලා කියලා පෙන්වන්න මෙතනදී මෙහෙම හරහට එකක් ගහලා මේ දෙක එකතු වෙලා කියලා පෙන්වලා තියෙනවා. එතකොට බලන්න මේකේ සංඥාවෙන් අපිට සංකේතයෙන් හොයාගන්නකොට මේක NPN ද PNP ද කියලා. මම ලේසි ක්‍රමයක් කියනවා PNP ද NPN ද කොහොමද හොයාගන්නේ කියලා. බලන්න මේ E තලයේ විවෘත පුඩුව මේ කියන්නේ මේ එළියට E තලයේ මේ තුඩ පැත්තේ එළියට ඇවිල්ලා තියෙනවා නම් මේකේ එළියට එනවා කියන්නේ බලන්න මේ ඉස්සෙල්ලගේ තුඩ එළියට එනවා නම් මොකද්ද? n තියෙන්නේ එළියට. එතකොට n තියෙනවා කියන්නේ එළිය අනිවාර්යෙන් n තියෙනවා. කියන්නේ npn එන්න ඕනේ. එතකොට මේකේ බලන්න pnp මේ E තලයේ තුඩ තියෙන්නේ ඇතුළට. එතකොට එළියට තියෙන්නේ E තලයේ ඇතුල් පැත්ත. එතකොට ඇතුල් පැත්ත එළියට තිබ්බම මොකද්ද මේ ධන පැත්තනේ මෙතන තියෙන්නේ. එතකොට ධන පැත්ත එළියට තියනවා කියන්නේ මේ PN මේ මැද්දට n දෙකක් එනවා එකක් දානවා NP PNP NPN. ඒ ඔච්චරයි උතන තියෙන්නේ. පස්සේ අපි කතා කරනවා හීට් සිංක් නැත්නම් තාප අවශෝෂක ගැන. ඉතින් මේ ක්‍රියාකාරීත්වයේදී මේ ට්‍රාන්සිස්ටර් ක්‍රියා කරනකොට තාප අවශෝෂක අනිවාර්යෙන් භාවිත කරනවා. තාප අවශෝෂකයක් දාන්න ඕනේ කියලා මේ ට්‍රාන්සිස්ටර් අපිට සංකේතවත් කරලා ඉවනවා. මොකද මේ විදිහට ඇතුලෙන් හෝල් එකක් තියෙනවා. කියන්නේ ට්‍රාන්සිස්ටර් අනිවාර්යෙන් හෝල් එකක් තියෙනවනම් ඒ ට්‍රාන්සිස්ටරේට ඒ හීට් සිංක් එකක් දාන්නයි කියලා තමයි ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ. දැන් මේ නැත්තම් මේක රත් වෙලා මේ ට්‍රාන්සිස්ටරේට හානි වෙන්න ඉඩ තියෙනවා. ඉතින් සමහර ඔයගොල්ලෝ දැකලා ඇති BC 548 C8 C28 එතකොට C 945 ඔය වගේ ට්‍රාන්සිස්ටර් වල චූටි එතකොට ඒවල මේ හෝල් එකක් තියලා නැහැ. එතකොට ඒගොල්ලෝ එතනදී කියන්නේ මේකට මේ හීට් සිංක් එකක් ඕනේ නැහැ. කියන්නේ ඒවා එච්චර ලොකුවට රත් වෙන්නේ නැහැ. මේ හෝල් එකක් තියලා ඉවරනවා නම් අනිවාර්යෙන්ම මේකට හීට් සිංක් එකක් දාන්න කියලා මම කියනවා. ඔන්න අපි යන ට්‍රාන්සිස්ටරේ අග්‍ර ගැන මම කතා කරන්නේ දැන්. එතකොට මෙතන බලන්න මේක තියෙන ඔන්න NPN මේ. ඒගොල්ලෝ NPN සිලිකන් ට්‍රාන්සිස්ටර්. NPN කියන්නේ ඍණ පැත්ත තමයි එළියට ඇවිල්ලා NPN. එතකොට මේ මැද්දට කියන්නේ පොදුවක් කියන්නේ මේ මෙතන මැද අග්‍රයෙන් කියන්නේ මේ මෙහෙම කෙලින් යන්නේ බේස් එක. බේස් එක ඊට පස්සේ උඩට හැමතිස්සෙම ඉන්නේ කලෙක්ටර් එක කියන්න බෑ හැමතිස්සෙම. මේ දෙපැත්තට එන්නේ එමිටරේ හරි කලෙක්ටරේ හරි. එතකොට අපිට මේකේ පින් අවුට් හොයාගන්න අපි දන්නේ නැහැ කියන්නකො මොකක්ද ට්‍රාන්සිස්ටර් එක පින් අවුට් අපිට පුළුවන් ඒ ට්‍රාන්සිස්ටරේ නම ගහලා කියන්නේ දැන් ඔයගොල්ලෝ හිතනකොට D718 ට්‍රාන්සිස්ටර් එක අපි දන්නේ ඕකේ පින් අවුට්. එතකොට ඔයාලට තියෙන්නේ Google දැන් ගොඩක් කට්ටියගේ තේ ෆෝන් තියෙනවා PC ලැප්ටොප් තියෙනවා. ඉතින් Google එකට ගිහිල්ලා D718 ට්‍රාන්සිස්ටරේ datasheet.pdf එකක් ආධාරයෙන් දෙන්න කියලා ඒගොල්ලොන් ඉල්ලන්නේ. එතකොට ඒගොල්ලෝ PDF එකක් ආධාරයෙන් දෙනවා. දැන් එතකොට මෙතනත් මම මේ PDF එකක් ආධාරයෙන් අරගෙන තියෙන කොටසක පොඩි ඉමේජ් එකක් තමයි දාලා තියෙන්නේ. එතකොට මේ සිංහලෙන් කතා කරනකොට බේස් එකට කියනවා අපි පාදම.
කලෙක්ටරේට කියන අපි සංග්‍රහකය එමරේට කියන විමෝචකය. ඉතින් අපිට මේකේ සිංහලෙන් කරන කට්ටිය ඉන්නවා. ඉතින් ඔය වැඩ ඉතින් ඒ කට්ටියට මේ සිංහලෙන් මතක තියාගන්න ඉතින් ගොඩක් කට්ටිය ලේසියට මතක තියාගන්නේ බේස් කලෙක්ටර් එමිටර් BCE. මං හිතනවා ඔයගොල්ලන්ට මම මේ කියපු ටික තේරෙන්න ඇති කියලා. මොන හරි තේරුම් නැත්නම් පළවෙනි දින කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් එකක් දාන්න. එතකොට මං ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්න ටික ඉක්මනට විසඳලා දෙන්නම්. එතකොට අනිවාර්යෙන් පළවෙනි දින subscribe button එකේ හැපෙන bell icon එක click කරලා තියාගන්න. එතකොට මම දාන අලුත් වීඩියෝස් වගේ ගාවටම ගෙන ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් අනිත් වීඩියෝස් ටිකක් අරන් එනකන් ඕම්ම මාත් එක්ක රැඳී ඉන්න. එහෙනම් ඔයගොල්ලෝ හැම දිනකටම සුබ දවසක්.